අයිබෝන් හැමෝටම හරි ඔන්න හම්බෙනවා අපි ආපහු වීඩියෝ සීරීස් එකකින් සෙකන්ඩ් ඩේ එකේ සංඛ්‍යානය හා සම්භාවිතාවය පොඩි සපෝට් එකක් දෙන්න ඕනේ කියලා හිතුවා සෙකන්ඩ් ඩේ එකටත් ඔයගලන්ට මේ සබ්ජෙක්ට් එකට සංඛ්‍යානය හා සම්භාවිතාවය කියන එකට. හරි එතකොට අපිට සෙකන්ඩ් එකේ හම්බෙන්නේ මේක සංඛ්‍යානය හා සම්භාවිතාවය කියලා පාඩම හම්බ වෙන්නේ. නමුත් මේක කොටස් දෙකකින් තමයි කතා කරන්නේ. සංඛ්‍යානය වෙනමයි සම්භාවිතාවය වෙනමයි කියන එක තමයි කතා කරන්නේ. මමත් ඒ විදිහටම කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම සම්භාවිතාවය කියන එක පොඩ්ඩක් හොල් කරලා මේ සංඛ්‍යානය කියන කොටස ගැනම ඉස්සෙල්ලා ටිකක් කතා කරලා බලමු මැද්දේ ජොයින් කරන්න ඕනත් එහෙම ඕන නැත්නම් සංඛ්‍යානය කියන කොටස ඉවර කරලා සම්භාවිතාවය ගැන අපි කතා කරමු. සපෝට් එකක් දෙන්න මේ කොටස් දෙකටම. කොට සංඛ්‍යානය කියන එක ගත්තාම මේක ටිකක් තියරි පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා. එතකොට තියරි ටික මම කතා කරන්නම් 1 by 1 එකින් එක මුල ඉඳන්ම කතා කරනවා තියරි ටික සංඛ්‍යානය ගැන. එකින් එක තියෙන නිසා එක ලින්ක් එකක් තියෙනවා. ලින්ක් එකටම ගියාම හරියට ඔළුවට දාගෙන ගියොත් මේක පාඩම් කරන්න ලොකු දෙයක් නැහැ. ගණන් හදන්න තියෙන හරි පොඩ්ඩයි මේකේ ලොකුවට නැහැ. අන්තිම කොටස් කීපේ තමයි ගණන් හදන්න තියෙන්නේ. සම්භාවිතාවය ටිකක් මුලින් ඉඳන් මගේ ගණන් ටිකක් සෙට් වෙනවා. නමුත් මේකේ තියෙන්නේ වැඩිපුර තියෙන තියරි කොටස් ටික. හරිද? ඒ තියරි ටික හරියට දාගෙන ගියොත් එහෙම කිසිම පැටලිල්ලක් නැහැ. ඔළුවට කිසි ලොකු බරක් නැහැ. හරියට මුලින් ඉඳන් දාගෙන ගියොත්. සංඛ්‍යානය ගැන කතා කරද්දී මම සංඛ්‍යානයේ ප්‍රධාන කොටස් 4ක් විතර යටතේ බෙදලා කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට තියරි ටිකක් වැඩි නිසා මම වෙන ස්ක්‍රීන් එකට ගිහින් මම තියරි ටික කතා කරලා ඉවර වෙලා අපි අපව බෝඩ් එකට එමු. ගණන් වගේ ටිකක් හදද්දී මම බෝඩ් එකට ගිහලා කතා කරන්න. දැනට අපි වෙන ස්ක්‍රීන් එකට ගිහින් මම තියරි ටික කතා කරනවා ඔයගොල්ලොත් එක්ක. හරිනේ? හරි අපි කතා කරමු සංඛ්‍යානයේ හැඳින්වීම යටතේ මෙහෙම කතා කරමු. නූතන ලෝකයේ කියන්නේ අපි ජීවත් වෙන මේ ලෝකයේ මේක ඇත්තටම වාණිජකරණීය වෙච්ච ලෝකයක් නේද? ඒක සංකීර්ණ තරංගකාරී වාණිජ්‍ය ලෝකයක් තියෙන්නේ. මේ ලෝකයේ ඉන්න මිනිස්සු නූතන වාණිජ්‍ය ලෝකයේ ඉන්න මිනිස්සු විවිධාකාර වූ තීරණ ගන්නවා. සමහර ඒවායේ අතරින් ගොඩක් ඒවා පුද්ගලික වෙන්නත් පුළුවන්, පොදු තීරණ වෙන්නත් පුළුවන්. ඒ අතරින් මේ වගේම ආයතනක් තියෙනවා මේකේ මේ වාණිජ්‍ය ලෝකයේ. ආයතන නැත්නම් ව්‍යාපාර සංවිධාන කියලා කියනවා. එතකොට මෙන්න මේවත් විවිධාකාර තීරණ ගන්නවා. තරඟකාරීත්වය හමු වේවා, අවිනිශ්චිතතා මත හෝ වේවා විවිධාකාර වූ තීරණ වලට ව්‍යාපාරික ආයතන සංවිධානත් එළඹෙනවා. ඉතින් මේ සෑම දිනෙකම තීරණයකට එළඹීමේදී ව්‍යාපාරික ආයතන හෝ වේවා, පුද්ගලික මිනිස්සු වේවා එළඹීමේදී තොරතුරු කියන දේවල් පදනම් කරගන්නවා. මොනවා හරි තොරතුරක් මත පදනම් වෙලා තමයි ඒගොල්ලෝ යම් කිසි තීරණයකට එළඹෙන්නේ. ඉතින් මේ හැම දෙනාම එහෙම නැත්නම් මේ පදනම් කරගන්න තොරතුරු කියන්නේ විශේෂම කිව්වොත් එහෙම මේ හැම තීරණයකටම මූලාශ්‍රය හැම තීරණයක්ම ගන්නේ මොනවා මත පදනම් වෙලාද? තොරතුරු මත පදනම් වෙලා. එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. එහෙනම් මේ සෑම ඌ තීරණයකම මූලාශ්‍රය තමයි තොරතුරු කියන දේ. information. හරිද? එතකොට මෙන්න මේ වර්තමාන සංකීර්ණ ලෝකයේ තුල එහෙනම් තොරතුරු ලබා ගන්න ප්‍රචලිත ප්‍රබව අපට දක්නට ලැබෙනවානේ. වර්තමාන ලෝකේ නම් බොහෝ තොරතුරු ලබා ගන්න බොහෝ ප්‍රබව බලා ගන්න පුළුවන් අපට. උදාහරණයක් විදිහට ගත්තොත් රූපවාහිනිය, වන්විදුලි යන්ත්‍රය, පුවත්පත්, විශේෂයෙන්ම ප්‍රබල මාධ්‍යයක් තමයි දැන් වර්තමාන ලෝකයේ තියෙන අන්තර්ජාලය. විවිධ ප්‍රකාශන, දුරකථන, සම්මන්ත්‍රණ, පත්‍රිකා ඒ වගේ විවිධාකාර වූ මාධ්‍යයන් හරහා මිනිසුන් විතරක් නෙමෙයි සංවිධාන පවා ව්‍යාපාරික සංවිධාන පවා තොරතුරු ලබා ගන්නවා. එතකොට සංඛ්‍යානය එහෙම නැත්නම් සංඛ්‍යාන විද්‍යාව කියලා කියනවනේ මේකට. සංඛ්‍යාන විද්‍යාව කියන විෂය අතීත හා වර්තමාන තොරතුරු මත වර්තමාන තොරතුරු මත පදනම් වෙලා ගන්න තීරණ වලට ගණිතානුකූල පිවිසුමක් ලබා දෙන විෂයක් සංඛ්‍යාන විෂය කියන්නේ. ඉතින් මේ විෂය වර්තමානයේ වෙද්දි මෙන්න මේ කියන විෂය ඊටාම වැදගත්, ජනප්‍රිය සහ ඊටාම වැදගත් සෑම වූ ශාස්ත්‍රයකම පාහේ ව්‍යාප්ත වෙලා තියෙන විෂයක් මේක. හරිද? එතකොට මෙන්න මේ සංඛ්‍යාන කියන විෂයට අපි මෙන්න මෙහෙම නිර්වචනයක් දෙන්න පුළුවන්. මේ එකම නිර්වචනය නෙමෙයි, තව නිර්වචන තියෙන්න පුළුවන්. නමුත් මම මෙතන දෙනවා මෙන්න මේ වගේ නිර්වචනයක්. බලන්නකො මේක. දත්ත රැස් කිරීම, සංවිධානය කිරීම, ඉදිරිපත් කිරීම, විශ්ලේෂණය හා ඇගීම යන කාර්යයන් සිදු කරන ලබන්නා වූ විෂය සංඛ්‍යානය කියලා කියන්න පුළුවන්. හරි. එතකොට අද නූතන ලෝකයේ අද වෙද්දී සංඛ්‍යාන කියන විෂය ඉතාමත් පුළුල් ලෙස පැතිරිලා තියෙනවා. එතකොට මෙන්න මේ නිර්වචනය දුන්න සීමාවන් පවා සමහරලාට බිඳලා තියෙනවා. ඒ සීමාවන් පවා ඉක්මවා මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. සංවර්ධනය වෙලා තියෙනවා.
එතකොට අද වෙද්දි වර්තමානයේ වෙද්දි අතීත තොරතුරු මතට පදනම් වෙලා අනාගතය ගැන තීරණ අනාගතය ගැන ෆෝකාස් කරන තරමට සංකීර්ණය දිනු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. සුළු තොරතුරු ප්‍රමාණයක් යම් කිසි ලොකු හිතන්නකෝ ලොකු නියඳියක සුළු තොරතුරු ප්‍රමාණයක් ලොකු එකකින් පොඩි ප්‍රමාණයක් පොඩි නියඳියක් හරිද? ඒ වචන පස්සේ ආවේ සුළු තොරතුරු ප්‍රමාණයක් විශ්ලේෂණය කරලා සමස්තය ගැන ප්‍රතිඵලයක් සමස්තයේහි ගුණ සමස්තයේහි ප්‍රතිඵල පිළිබඳ අනාවැකි ඉදිරිපත් කිරීම දක්වා මේ සංකීර්ණ විද්‍යාව අද වෙද්දි දිනුලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගමුකෝ මෙහෙම. සංකීර්ණ විද්‍යාව අද දිනුව ඉදිරි දශකය තුළ ලෝකේ ජනගහනය ෆෝකාස් කරන්න පුළුවන් සංකීර්ණ විද්‍යාව හරහා. ෆෝකාස් කරලා තියෙනවා, කරන ආයතන තියෙනවා, කරනවා රිසර්චර්ස්ලා කරනවා, අදත් කරනවා, ඉස්සරහටත් කරනවා. හරිද? ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකීය ස්වභාවය, ආර්ථික තත්ත්වය කොහොම වෙයිද? අතීත තොරතුරු සහ වර්තමානයේ තියෙන තොරතුරු මත පදනම් වෙලා ඉස්සරහට කොහොම වෙයිද කියන්න සංකීර්ණ විද්‍යාවට පුළුවන්. විද්‍යාත්මක ගණිතානුකූල ප්‍රවේශයක් ඔස්සේ විද්‍යාත්මකව මේ දේ කියන්න පුළුවන්. එහෙම ફોකස් කරන්න පුළුවන්. ඉදිරි දශකයේ ලෝකයේ ආහාර පරිභෝජන රටාව කොහොම වෙයිද? ඒ වගේ දේවල් කියන්න පුළුවන්. ඉතින් මේ ලබා ගන්න තොරතුරු මේ ફોකාස් ටික මේ අනාගතය ගැන කියන ફોකාස් ටික සහ මේ තොරතුරු ආයතනයකට පුද්ගලයන්ට රටකට තීරණ ගන්න විවිධ පාර්ශවවලට ඉතාමත්ම වැදගත්. ඉතාමත්ම වැදගත්. එතකොට සංකීර්ණ විද්‍යාව කියන දේ කොච්චර වැදගත්ද කියලා හිතා ගන්න පුළුවන් නේද එතකොට? හරි. එතකොට මේ සංකීර්ණ විද්‍යාව කොහොම වෙතත් මේ සංකීර්ණ විද්‍යාව කියන්නේ තනිව ඩෙවලොප් වෙලා විෂයක් නෙමෙයිනේ. මේකට විවිධ විෂයන් වල විවිධාකාර වූ දායකත්වයන් ලැබිලා තියෙනවා. ප්‍රධානම දායකත්වය ලැබිලා තියෙනවා ගණිතයේ. ඊට පස්සේ භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, කළමනාකරණීය, මනෝවිද්‍යාව වගේ විවිධාකාර වූ විෂයන්. මේ කිහිපයක් විතරයි තව ගොඩක් තියෙනවා. විෂයන් වලින් සංකීර්ණ විද්‍යාව කියන එක පෝෂණය වෙලා තියෙනවා. හරිනේ. ඒතකොට තියෙන සංකීර්ණ විද්‍යාවේ මූලිකම කරුණු කිහිපය හැඳින්වීම. එතකොට මේ සංකීර්ණ විද්‍යාව කියන සමස්ත විෂය අපට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා කතා කරන්න පුළුවන්. ප්‍රධාන පාරවල් දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන්. මොකක්ද දන්නවද? සංකීර්ණ විද්‍යාව කියන එක මෙහෙම කඩන්න පුළුවන්. එක පැත්තක් තමයි විස්තරාත්මක සංකීර්ණය, අනෙක් පැත්ත තමයි විශ්ලේෂණාත්මක. එහෙම නැත්නම් අනුමිතික සංකීර්ණය. අපි බලමු දැන් විස්තරාත්මක සංකීර්ණය කියලා කියන්නේ මොකක්ද කියලා. ඒකට මම පොඩි මෙහෙම අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන් මට. විස්තරාත්මක සංකීර්ණය කියන එකට. බලන්නකෝ මේක. රැස් කර ඇති දත්තවල ස්වභාවය නිසි ලෙස අවබෝධ කර ගැනීම සඳහා එම දත්ත සංවර්ධනය කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය කිරීම හා අර්ථකථනය කිරීම යන කාර්යයන් පද්ධතිය එකතුවයි. එහෙම අර්ථකථනයක් දෙන්න පුළුවන්. මේ සෑම වචනයක්ම ඉතා වැදගත්. වචනෙන් වචනේ අර්ථය ආපහු බලන්න. හරි. ඔය කියන කතාව ටිකක් සංකීර්ණ වැඩි වෙගෙන පොඩ්ඩක් අපි සරලව කතා කරමුකෝ. එතනම සරලව කියනවා නම් පවතින තොරතුරු කිසියම් තොරතුරු ටිකක් පවතින තොරතුරු පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා පැහැදිලිව හා විස්තරාත්මකව ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය විස්තරාත්මක සංකීර්ණය කියලා කියන්නේ. 아무තු දෙයක් නෙමෙයි. තොරතුරු ටිකක් තියෙනවා. ඒක පැහැදිලිව හා නිර්වුල්ව විස්තරාත්මක ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් තමයි විස්තරාත්මක සංකීර්ණයෙන් කරන්නේ. හරිද? එතකොට විශ්ලේෂණාත්මක සංකීර්ණය නැත්තම් අනුමිතික සංකීර්ණය කියලා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔය කතාව නෙමෙයි ඊට වඩා ටිකක් වෙනස් කතාවක් තියෙන බලන්නකෝ. ඒකට මෙහෙම දෙන්න පුළුවන් අර්ථකථනයක් අපිට. දී ඇති විශාල දත්ත පරාසයක් තුලින් තෝරා ගනු ලබන කුඩා දත්ත ප්‍රමාණයක් පිළිබඳව අධ්‍යයනය කිරීම තුලින් විශාල දත්ත පද්ධතිය පිළිබඳව නිගමනයන් ඉදිරිපත් කිරීම. ඔන්නෝකට කියනවා විශ්ලේෂණාත්මක සංකීර්ණය නැත්නම් අනුමිතික සංකීර්ණය කියලා. පොඩි දෙයක් ගැන රිසර්ච් කරලා ඒක ලොකු සමස්තය පිළිබඳව විවිධ දේවල් විවිධ අනාවැකි හෝ විවිධ ස්ටේට්මන්ට්ස් දෙන්න පුළුවන්. ඒකට කියනවා විශ්ලේෂණාත්මක සංකීර්ණය කියලා. ඔකට උදාහරණයක් ගමුකෝ ඔන්න. දැන් අපි හැමෝම දන්නවා ඩෙඩ් සී නැත්නම් මල මුහුද කියන්නේ. හරිද? මල මුහුදේ අහලා ඇතිනේ ඔයගොල්ලෝ. මල මුහුදේ අධික ලවණ ඝනත්වයෙන් හින්දා මුහුද ගිලෙන්නේ නැහැ නේ. ඒක පා වෙනවා. මිනිස්සු කට්ටිය සංචාරක හැම යනවනේ ඔක පාවී ඉන්න. එතකොට දැන් මල මුහුදේ තියෙන ඝනත්වය විද්‍යාඥයෝ ඉදිරිපත් කළා තියෙනවානේ. ඝන සෙන්ටිමීටරයට මෙච්චරක් ඝනත්වය තියෙනවා. ඒ වගේ. එතකොට ඕකේ එතකොට ඝනත්වය ඉදිරිපත් කළේ මුළු මුහුදේම තියෙන වතුර ටික මැනලාද? නෑ එහෙම නෙමෙයි.
නියඳි කිහිපයක් තැන් වලින් අරගන්නවා. ඒ වගේ මධ්‍යන අගයක් අරගෙන මෙච්චරක් තමයි මේකේ ඝනත්වය. මේකේ වතුර කොහෙන් ගත්තත් මේ ප්‍රමාණය ඝනත්වය කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. එතකොට කුඩා ප්‍රමාණයක් අරගෙන සමස්තය පිළිබඳව ඒගොල්ලෝ අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අනුමිතික සංකේතය කියලා කියන්නේ. නැත්තම් විශ්ලේෂණාත්මක සංකේතය කියලා කියන්නේ ඔය කතාව. හරි. එතකොට අපි බලමු සංකේත විද්‍යාව හා කළමනාකරණය කියන දේ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා. අපි බලමු කළමනාකරණය කියන එක අර්ථ දැක්වීම පොඩ්ඩක් මතක් කරගමුකෝ. මේකටත් නොයෙක් අර්ථ දැක්වීම ඇති. සමස්තයක් වශයෙන් තියෙන්නේ කළමනාකරණය කියන එකට සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය යන සියලු කොටස් වල එකතුව සරලව ගත්තොත් කළමනාකරණය කියලා කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය තුල නම් විවිධ වූ තීරණ ගැනීමට කළමනාකරවන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය තුළ විවිධාකාරව තීරණ ගන්න වෙනවා කළමනාකරවන්නට. ඔවුන් ගන්න තීරණ කොහොමද? පසුගිය තොරතුරු මත පදනම් වෙලා, වර්තමාන තොරතුරු මත පදනම් වෙලා, ඉදිරිය මෙහෙම වෙයි, මෙහෙම කරමු ආදී වශයෙන් විශ්ලේෂණාත්මකව ගණිතානුකූල ආකෘතියක් රාමුවක් මත තීරණ ගැනීම සිද්ධ කරනවා. මෙන්න මේ තීරණ එහෙනම් වඩාත්ම විශ්ලේෂණාත්මකව හා ඒ දත්ත යොදා නිවැරදිව යොදා ගන්න තරමට ගණිතානුකූල ආකෘති වැඩිදුර යොදා ගන්න තරමට තීරණවල ප්‍රබලත්වය නිවැරදිභාවය තීරණය වෙනවා. ඉතින් සංකේතය කරන්නේත් ඕකමනේ. සංකේතයේදී අපි කරන්නේ සංකේත විද්‍යාව තුළින් කරන්නේ පවතින තොරතුරු ගණිතමය ප්‍රවේශයක් යටතේ විශ්ලේෂණාත්මකව ඉදිරිපත් කරලා අර්ථකථනයක් කිරීම තමයි කරන්නේ. සංකේතය කරන්නේ. ඉතින් දැන් තේරෙනවානේ සංකේතය සහ කළමනාකරණය අතර තියෙන සම්බන්ධතාවය නේද? එහෙනම් ඒ අනුව කළමනාකරණය හා සංඛ්‍යානය අතර තියෙන සම්බන්ධතාවය අපට මනාව අවබෝධ වෙනවා. එතකොට කළමනාකරණයේදී එහෙනම් සංකේතය යොදා ගන්නවා කියන්නේ කළමනාකරණයේ හොඳ උපකරණයක්. සංකේතය කියලා කියන කළමනාකරණයේ හොඳ කළමනාකරණ උපකරණයක් කියලා අපිට කියන්නත් පුළුවන්. හරි. ඉතින් මේ සංකේතය කියන එක විවිධ ශ්‍රේෂ්ඨවල පුළුල්ව ව්‍යාප්ත වෙලා තියෙනවා. හැම ශ්‍රේෂ්ඨයකම පවා තියෙනවා නේ. වෛද්‍ය විද්‍යාව විශේෂයෙන්, ඉංජිනේරු විද්‍යාවේ, මනෝවිද්‍යාව, ව්‍යාපාරික ශ්‍රේෂ්ඨය ආදී නොයෙක් ශ්‍රේෂ්ඨවල මේ සංකේතය කියන ඒ විදිහට ඒට අනුකූලව මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒකට අපි කතා කරන්නේ ඔය අතරින් ව්‍යාපාරික ශ්‍රේෂ්ඨය ගැන විතරයි. ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයේ සංකේතය කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ? ඒකට සංකේතය යොදාගන්නේ කොහොමද? ඔය ආදී වශයෙන් ඒ පැත්ත අපි අධ්‍යයනය කරනවා මේ යටතේදී. හරි. කොට ව්‍යාපාර ශ්‍රේෂ්ඨයේ භාවිත වෙන සංකේතයට අපි කියනවා වෙනම නමක් ව්‍යාපාරික සංකේතය. හරිනේ. කොට ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ තුළ තීරණ ගැනීමේදී මොනවද ගන්න තීරණ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ තුළ? කියන්නේ ආර්ථික තීරණනේ ගන්නේ. ආර්ථික විද්‍යාව ගන්න මතක ඇතිනේ. කුමක්, කොපමණ, කෙසේ, කා සඳහා. ඔය තීරණ ටික ගන්නේ. ඕවා තමයි ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, මූලික ආර්ථික ප්‍රශ්න කියලා නේ ඔයාලට කියන්නේ. හරි. එතකොට ඔන්න ඕවට උත්තර හොයන්න යන්නේ. ඔන්න ඔය කියන ප්‍රශ්න වලට පිළිතුරු තීරණය කිරීමේදී මේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු තීරණය කිරීමේදී අපිට තොරතුරු සපයා ගන්න වෙනවා. පිළිතුරු සපයා ගැනීමේදී අතීත සහ වර්තමාන තොරතුරු මත පදනම් වෙලා එම තොරතුරු සඳහා ගණිතමය පිවිසුමක් ලබා දීම තමයි මේ ව්‍යාපාරික සංකේතය තුලින් සිද්ධ කරන්නේ. එතකොට කොහොමද මේ ව්‍යාපාර සඳහා සංකේතය යොදාගන්නේ? මොන අවස්ථාවලදීද කියලා පොඩි අයිඩියා එකක් ගමු අපි. හැම ගොඩක් තැන්වල යොදා ගන්නවා. අපි විශේෂයෙන්ම කී පොයින්ට්ස් ටික බලමුකෝ පොඩ්ඩක්. හරිද? විශේෂ අවස්ථා ටික. ව්‍යාපාරයක් ස්ථානගත කිරීමේදී මේ සංකේතය යොදා ගන්නවා. විවිධ තොරතුරු අරගෙන ව්‍යාපාරයක් ස්ථානගත කිරීමේදී නිකන් ආවට ගියාට හිතන්නකො නිකන් ඔය සුපර් මාකට් එකක් කියලා ෆෝඩ් සිටියක් හෝ වේවා KFC හෝ වේවා ඒවා එකක් එස්ටැබ්ලිෂ් කරද්දී පිහිටුවද්දී ආවට ගියාට එහෙම දාන්නේ නැහැ. රිසර්ච් කරනවා කොහොමද ඒක පුද්ගල ආදායමේ හරි කොහොමද සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ පරිභෝජන රටාව ඒ ගැන ලොකුවට අධ්‍යයනය කරලා රිසර්චස් කරලා තමයි ඒ අදාළ එක එතන දාන්නේ. හරිද? ඒ වගේ ව්‍යාපාරයක් ස්ථානගත කිරීමේදී ඊට පස්සේ විකිණුම් අධ්‍යයනයක් කරද්දී වෙළඳපොළ සමීක්ෂණයක් කරද්දී මොන සංකේතය යොදා ගන්නවා. ඊට පස්සේ තත්ත්ව පාලන කටයුතු වලදී සංකේතය යොදා ගන්නවා. තොග පාලන කටයුතු වලදී, පිරිස් පාලන කටයුතු වලදී, ඒ වගේම මෙහෙයුම් කළමනාකරණ කටයුතු වලදී බලන්න හම්බෙයි 3rd D එකේදී මෙහෙයුම් කළමනාකරණය. ඔපරේෂන් මැනේජ්මන්ට්. හරිද? මේ සංකේතය යොදා ගන්නවා. හරි. ඉතින් සංකේත විද්‍යාව හැදෑරීමේ දැනගත යුතු මූලික කොටස් කීපයක් තියෙනවා. අපි දැනගන්න ඕනේ එහෙනම් මූලික කොටස් කීපයක් තියෙනවා. අපි එකින් එක බලමු. එක වචන වල අර්ථ සහ ඒ වගේ දැනගන්න ඕනේ බේසික් ටිකක් තියෙනවා. හරි. මේකෙදි මේ කතාවේදී මම මේ කරපු
ලෙසන් එකෙත් තැන් තැන්වල හම්බෙන්නේ නැති දත්ත තොරතුරු කියලා. ඒ වචන වලට කිසි අර්ථයක්, ඒ කියන්නේ අර්ථයක් තියෙනවා. අපි අර එහෙම අදාළ පසුබිම දීලා නෙමෙයි කතා කළේ. දත්ත සහ තොරතුරු ඔය අපි පාවිච්චි කළා මේ වචන දෙක. නමුත් සංකීර්ණ විද්‍යාවේ මේ දත්ත සහ තොරතුරු කියන වචන දෙකට පැහැදිලි වෙනස්කම් දෙකක් තියෙනවා. හරිද? එතකොට සංකීර්ණ තුල මේකට වෙනස් අර්ථකථන තියෙනවා. තොරතුරු කියන එක අපි සාමාන්‍යයෙන් මෙහෙම කියන්න පුළුවන්. දැන් තොරතුරු කියලා කියන්නේ සකස් කිරීමකට භාජනය නොකළ දත්ත කියලා කියන්නත් පුළුවන්. සකස් කිරීමකට භාජනය කරපු නැති දත්ත වලට කියනවා තොරතුරු කියලා. ඒතකොට දත්ත කියලා කියන්නේ මොනවද? එහෙනම් දත්ත කියලා කියන්නේ සැකසීමට භාජනය කරපු තොරතුරු. එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් ඇත්තටම සංකේනයේදී භාවිත වන අමුද්‍රව්‍ය කියලා කියන්නත් පුළුවන් අර්ථ දැක්වීමක් විදියට. ඒවා තමයි දත්ත කියලා කියන්නේ. තොරතුරු නෙමෙයි අපි භාවිත කරන්නේ. තොරතුරු සකස් කරලා ඊට පස්සේ තොරතුරු සකස් කළාට පස්සේ ඒවට කියනවා දත්ත කියලා. දත්ත තමයි අපි සංකේනයේදී අමුද්‍රව්‍ය විදියට පාවිච්චි කරන්නේ. ඒකට දත්ත රැස් කිරීම කියන්නේ මොකද්ද? දත්ත රැස් කිරීම කියලා කියන්නේ ඇත්තටම සංකේනයේදී විමර්ශනය කරන මූලික පියවර. මේක තමයි සංකේනයේ මූලික පියවර. දත්ත රැස් කිරීම. හරි. දත්ත රැස් කිරීම තමයි සංකේනයේ මූලිකම පියවර. එතකොට ඔය දත්ත කියන දේ ගැන පොඩ්ඩක් කතා කරමු අපි. දත්ත කියන දේ ස්වභාවය අනුව, ගුණත්වය අනුව, ඒ වගේ මේ දත්ත රැස් කරගන්න ආකාරය අනුව දත්ත වර්ග කරන්න පුළුවන් අපිට කිහිප ආකාරයකට. එක ආකාරයකට මෙහෙම වර්ග කරන්න පුළුවන් දත්ත කියන දේ අපි දැන් කීපයකට වර්ග කරමු. එක කැටගරියක් මම මෙහෙම දානවා. ප්‍රමාණාත්මක දත්ත. ප්‍රමාණාත්මක දත්ත. බලමු ප්‍රමාණාත්මක දත්ත කියලා කියන්නේ මොනවද? යම් දත්තයක් අපි සලකා බලද්දී ඒ දත්තයට සැලකිල්ලට භාජනය වෙලා තියෙන්නේ සංඛ්‍යාත්මක පදනමකට නම් එම දත්ත ප්‍රමාණාත්මක දත්ත කියලා කියනවා. යම් දත්තයක් සැලකූ විට එය සැලකිල්ලට භාජනය වී ඇත්තේ සංඛ්‍යාත්මක පදනමක් මත නම් එම දත්ත ප්‍රමාණාත්මක දත්ත වේ. අපි ගමු උදාහරණයක්. හරිද? එහෙනම් මේ කියන්නේ මොකද්ද? සංඛ්‍යාත්මක අගයක් නිරූපණය කරන දත්ත වලට තමයි ප්‍රමාණාත්මක දත්ත කියලා කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් පසුගිය මාසයේ නිෂ්පාදනය කළ ටොයෝටා කාර් රථ ගණන. ටොයෝටා කාර් රථ කීයක්ද? ලක්ෂයක්ද? ලක්ෂ දෙකක්ද? ඒක ප්‍රමාණාත්මකයිනේ. මයින්න පුළුවන්. මිනුමක් තියෙනවා. අන්නේ දත්ත වලට තමයි ප්‍රමාණාත්මක දත්ත කියලා කියන්නේ. ගුණාත්මක දත්ත. යම් දත්තයක් සැලකූ විට එයට සැලකිල්ලට භාජනය වී ඇත්තේ ගුණාත්මක පදනමකට නම් අන්නේ දත්ත වලට කියනවා ගුණාත්මක දත්ත කියලා. ඒ කියන්නේ මොකද්ද? නම් ගුණත්වය ඒ ද්‍රව්‍යයේ හෝ එම දත්තේ ගුණත්වයක් නිරූපණය කරන දත්තයක් නම් අන්න ඒකට කියනවා ගුණාත්මක දත්තයක් කියලා. උදාහරණයක් ගත්තොත් අර කිව්ව මෝටර රථ කතාවෙම ටොයෝටා මෝටර රථයක් ගැන කවුරු හරි විමසද්දී ටොයෝටා මෝටර රථය හොඳයි, good, එල, safety, ඒක හරි ආරක්ෂාකාරී වාහනයක්. අන්න ඒ වගේ ගුණාත්මක දහසක් ප්‍රකාශ වෙනවා නම් අන්න ඒවට කියනවා ගුණාත්මක දත්ත කියලා. හරි ඩීටේල් එක ගුණාත්මක තත්ත්වයක්. හරිද? හරි. එතකොට ඊට පස්සේ අපි ගමු සන්තතික දත්ත කියලා කියන්නේ මොනවද? සන්තතික දත්ත, අසන්තතික දත්ත කියලා කැලි දෙකකට වෙන් වෙන්න පුළුවන්. සන්තතික දත්ත ගැන කතා කරමුකෝ. සන්තතික දත්ත කියලා කියන්නේ දෙන ලද අගයන් දෙකක් අතර පිහිටන ඕනෑම අගයක් ගත හැකි දත්ත වේ. දෙන ලද අගයන් දෙකක් අතර පිහිටි ඕනෑම අගයක් ගත හැකි දත්ත වේ. උදාහරණයක් ගත්තොත් තේරෙනවා මේ කතාව මොකක්ද කියලා. උදාහරණයක් ගත්තොත් ගමනකට ගතවන කාලය. ඉතින්ව ගමනක් තියෙනවා අපි එස්ටිමේට් කරනවා බිඳුවේ ඉඳන් පැය 5ක් යනවා කියලා. හරිද? එතකොට මේ පැය 5 ඇතුළත ඕනම කාලයක් ඒකට ගන්න පුළුවන් නේ. පැය 1යි, පැය 1.1යි, 1.2යි, ඒ කියන්නේ 1 විනාඩි 2ක්, 1 විනාඩි 2යි තප්පර 3යි, පැය 2යි විනාඩි 3යි තප්පර 30යි එහෙම ගන්න පුළුවන් නේ. ඕනම කාලයක් ඒ අතරතුර ගන්න පුළුවන් නේ. අන්න ඒවට කියනවා එහෙනම් සන්තතික දත්ත කියලා. තව උදාහරණයක් ගත්තොත් බෑග් එකක බර. බෑග් එකක බර සාමාන්‍යයෙන් ඕන අගයක් ගන්න පුළුවන් නේ. කියන්නේ විශාල බර නෙමෙයි මම කියන්නේ. සාමාන්‍ය පිළිගැනීමේදී කිලෝ 1යි, කිලෝ 1යි ග්‍රෑම් 10යි, කිලෝ 1යි ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 2යි. ඒ වගේ ඕන අගයක් ගන්න පුළුවන් නේ. අන්න ඒ දත්ත වලට කියනවා සන්තතික දත්ත කියලා. අසන්තතික දත්ත. එහෙම නැත්නම් ඒකටම කියනවා විවික්ත දත්ත කියලා. මොකද්ද මේ අසන්තතික දත්ත? එහෙම නැත්නම් විවික්ත දත්ත කියලා කියන්නේ? දෙන ලද අගයන් දෙකක් අතර ඕනෑම අගයක් ගත නොහැකි දත්ත. උදාහරණයක් ගත්තොත් පවුලක සමාජීන් ගාන. පවුලක සමාජීන් ගාන එක්ක 1යි, එක්ක 2යි, එක්ක 3යි. 1.5ක් ගන්න බෑනේ නේද? 2.3යි එකක් ගන්න බෑ. පවුලක සමාජිකයෝ. කොළඹ නගරයට ඇතුළත් වන වාහන සංඛ්‍යාව එක්ක 100යි, එක්ක 200යි, එක්ක 500යි. හරිද? කොට 100.5ක් වාහන ඇතුළේ වෙන්න බෑනේ. හරි. අන්නේ දත්ත වලට කියනවා එහෙනම් අසන්තතික එහෙම නැත්නම් විවික්ත දත්ත කියලා. හරි.
ඊට පස්සේ අපිට හම්බ වෙන දත්ත වර්ගය තමයි අනුපාත දත්ත. ඔයගොල්ලෝ මේ කරුණු ෂෝට් නෝට් කරගත්තා නම් හොඳයි කියලා මට හිතෙනවා. නිකන් හරි ආයි බලා ගන්න එක හොඳයි නේ ඇත්තටම. හරිනේ. අනුපාත දත්ත ගැන කතා කරමු. අනුපාත දත්ත. අනුපාත දත්ත කියලා කියන්නේ යම් දත්තයක් සැලකුවාම මොකක් හරි දත්තයක් සැලකුවාම ඒ දත්තේ ආරම්භක අගය බිඳුව නම් අන්න ඒවට කියනවා අනුපාත දත්ත කියලා. තව විදිහකින් කියනවා නම් කිසියම් දත්තයක අගය බිඳුවට වඩා අඩු වෙන්නේ නැත්තම් අන්න ඒවට කියනවා. ඒ જાති දත්ත වලට කියනවා අපි අනුපාත දත්ත කියලා. උදාහරණයක් ගමුකෝ. පන්තියක සිටින ළමුන්. පන්තියක සිටින ළමුන් 1 2 3 4 5 6 උනාට ඍණ 1 ඍණ 2 වෙන්නේ නැහැනේ. ඒකට අන්න ඒව අනුපාත දත්ත. උෂ්ණත්වය සැලකුවොත් එහෙම උෂ්ණත්වය අනුපාත දත්තයක් නෙමෙයි. මොකද බිඳුව සෙල්සියස් බිඳුව 1 2 සෙල්සියස් මයිනස් වෙනවනේ නේ. -1 -2 වෙනවනේ. එතකොට ඒවා අනුපාත දත්ත නෙමෙයි. බස්නාහිර පළාතේ ඉන්න ඡන්දදායකින් ගන්න. ලක්ෂ 2යි ලක්ෂ 3යි ලක්ෂ 5යි ඍණ 25000ක් එහෙම එන්නේ නැහනේ. හරිද? එතකොට ඒක අනුපාත දත්තයක් වෙනවා නේ. බිඳුවට වඩා වැඩියා ගන්න විතරනේ ගන්නෙ. හරි. ඊට පස්සේ දත්ත වර්ගය තමයි මේ 6 වෙනියට මම කතා කරන දත්ත වර්ගය. වර්ග 6ක් දැනට කතා කළා. මේ 6 වෙනි එක පහක් කතා කරලා ඉවරයි. 6 වෙනි එක නාම මාත්‍ර දත්ත. නාම මාත්‍ර දත්ත. නාම මාත්‍ර දත්ත කියලා කියන්නේ මොනවද? යම් දත්ත වර්ගයක් තුල කිසියම් වූ දත්ත වර්ගයක් තුල සංඛ්‍යාවක් එහෙම නැත්නම් ඉලක්කමක් අන්තර්ගත වෙනවා. නමුත් ඒවයේ සංඛ්‍යාත්මක අගයක් අපි සලකන්නේ නැහැ. නාම මාත්‍ර විදිහට. ඒකේ සංඛ්‍යාත්මක අගය අපි සලකන්නේ නැහැ කොයිම වෙලාවකවත්. තව විදිහකින් කියනවා නම් ඒකට ලස්සන වචනයක් කියනවා අර මොකද්ද? ඒ සංඛ්‍යාවේ සංඛ්‍යාත්මක ජීවියක් නැත්තම්. ඒ ගන්න සංඛ්‍යාවේ සංඛ්‍යාත්මක ජීවියක් නැත්තම්. ඒක නිකන් ටෙක්ස්ට් එකක් විදිහට තමයි සලකන්නේ. හරිද? අන්න ඒ දත්ත වලට කියනවා අපි නාම මාත්‍ර දත්ත කියලා. උදාහරණයක් ගනිමුකෝ. දුරකථන අංකය. දුරකථන අංකයක් තිබ්බයි කියලා ඒකේ වැලියු එකක් අපි සලකන්නේ නැහනේ. ඒක අංකයක්. just statement එකක් වගේ. ඒක නිකන් ටෙක්ස්ට් එකක් වගේ විතරයි. අංකය තිබ්බට. හරිනේ. හැඳුනුම්පත් අංක. අන්න ඒ වගේ ඒවා නාම මාත්‍ර දත්ත වෙනවා. ඊට පස්සේ දත්ත වර්ගය තමයි තරා දත්ත කියලා කියන්නේ. තරා. තාරා නෙමෙයි තරා ඈ. යම් දත්ත කිහිපයක යම් දත්ත කිහිපයක් එහෙනම් දත්ත කිහිපයක් තියෙද්දි ඒ දත්ත කිහිපය යම් පිළිවෙලකට සැකසුවාම අන්න ඒවට කියනවා තරා දත්ත කියලා. හරිද? එන්න ඒ දත්ත කිහිපයක් පිළිවෙලට සකසනවා නම් මොකක්ම හෝ පිළිවෙලකට සකසනවා නම් අන්න ඒ සැකසීමට කියනවා දත්ත. ඒ දත්ත ටික තරා කරනවා කියලා කියනවා. තරා කරනවා. ওই වචනේ හම්බ වෙනවා නිතරම වගේ. දත්ත තරා කිරීම. උදාහරණයක් විදිහට දත්ත ටිකක් තියෙනවා. ඒක සකසනවා අපි ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට. හරිද? එතකොට ඒ දත්ත තරහා කළයි කියලා කියනවා. හරිද? සමහරවිට ප්‍රශ්නයකට එන්න පුළුවන් දත්ත කිහිපයක් දීලා මේක ආරෝහණ පිළිවෙලට තරහා කරන්න. හරිද? එතකොට අපිට තියෙන්නේ ආරෝහණ පිළිවෙලට සකසන්න. හරිනේ? හරි. ඊට පස්සේ තව දත්ත වර්ගයක් අපිට කතා කරන්න පුළුවන් අභ්‍යන්තර දත්ත කියලා. අභ්‍යන්තර දත්ත. මේක සාමාන්‍යයෙන් ඉතින් අර සංවිධානයකට ව්‍යාපාරික සංවිධාන වලදී වගේ තමයි මේ වගේ කතා කරන්නේ ගොඩක්. එහෙම නැත්නම් අභ්‍යන්තර දත්ත තියෙන්න පුළුවන්. අපි කතා කරමුකෝ සංවිධානයක් කරාම. එතකොට මේක අභ්‍යන්තර දත්ත කියලා කියන්නේ එහෙමනම් යම් සංවිධානයක් සැලකුවාම එම සංවිධානය තුලින්ම රැස් කරගන්න පුළුවන් දත්ත තියෙනවා නම් අන්න ඒ වගේ දත්ත වලට කියනවා ඒ සංවිධානයේ අභ්‍යන්තර දත්ත කියලා. ඒක වෙන සංවිධානයකට අභ්‍යන්තර නෙමෙයි. එතකොට ඒ සංවිධානයේ අභ්‍යන්තර දත්ත. උදාහරණයක් විදිහට සේවකයින්ගේ තොරතුරු. හරිද? ආයතනයක සේවකයින්ගේ තොරතුරු, සේවකයින්ගේ පැමිණීමේ තොරතුරු, සැලරිස්, සේවකයින්ගේ පඩි පිළිබඳ තොරතුරු. හරිද? අන්න ඒවා අභ්‍යන්තර දත්ත. ඒතකොට ඒ ආයතනයේට ඒවා අභ්‍යන්තර දත්ත වෙනවා. ඊට පස්සේ අපි බාහිර දත්ත ගැන කතා කරනවා. එහෙනම් බාහිර දත්ත කියලා කියන්නේ යම් සංවිධානයක් සැලකුවාම එම සංවිධානයේ පරිසරයට බාහිරව සංවිධානයක පරිසරය කියන ගැන අවබෝධයක් තියෙනවනේ දැන් නේ. ඒ සංවිධානයේ පරිසරයට බාහිරව රැස් කරගන්න දත්ත වලට කියනවා බාහිර දත්ත කියලා. මෙන්න මේ බාහිර දත්තත් අපිට ස්වරූප දෙකකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි කැටගරි එක තමයි ඒකේ බාහිර දත්ත කඩන එක. පළවෙනි කැටගරි එක ප්‍රාථමික දත්ත, දෙවෙනි එක තමයි ද්විතීයික දත්ත. හරිනේ. ප්‍රාථමික දත්ත කියලා කියන්නේ මොනවද? සංවිධානයක්. ඒ සංවිධානයකට තම අරමුණු ඉටු කරගන්න සඳහා කිසියම් වූ සංවිධානයකට තමන්ගේ අරමුණු මොනවා හරි අරමුණු වලට දත්ත හොයන්නේ. ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා බාහිර
බාහිර පරිසරයෙන් බාහිර දත්ත ගැන මේ කතා කරන්නේ. බාහිර පරිසරයෙන් කිසියම් ක්‍රමවේදයකට අනුව අලුතින්ම රැස් කරගන්න දත්ත වලට කියනවා ප්‍රාථමික දත්ත කියලා. ඒක ෆ්‍රෙෂ් පිට ඒගොල්ලෝ බාහිර පරිසරයෙන් ෆ්‍රෙෂ් පිට රැස් කරගන්න දත්ත. හරිනේ. අන්න ඒවට කියනවා ප්‍රාථමික දත්ත කියලා. සෙකන්ඩරි. ද්විතීයික දත්ත කියලා කියන්නේ මොනවද? හරි. ප්‍රාථමික දත්ත වලට උදාහරණයක් දෙමුකෝ. ප්‍රාථමික දත්ත වලට උදාහරණයක් හොඳ උදාහරණයක් තමයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පුද්ගලයන් පිළිබඳ සංගණනයක් කරනවා. ඒගොල්ලෝ බාහිර ඒ කියන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට බාහිරව ඉන්න පුද්ගලයෝ. එතකොට බාහිර දෙයක් ගැන තමයි ඒගොල්ලෝ දත්ත රැස් කරන්නේ. ඒ පුද්ගලයන්ගේ විස්තර මොනවා හරි විස්තර. හරිද? එතකොට ඒ පුද්ගලයන්ගේ විස්තර බාහිර පරිසරයෙන් දත්ත රැස් කරනවා. හැබැයි ඒගොල්ලොම මහන්සිලා නේද හොයන්නේ. ඔව් ඒගොල්ලෝ මහන්සිලා හොයාගෙන ෆ්‍රෙෂ් දත්ත ටිකක් ඒගොල්ලෝ ගන්න. අවුරුද්දක් විතර රිසර්ච් අවුරුද්දක් යන්නේ සාමාන්‍යයෙන් මාස දෙකක් විතර යනවා පබ්ලිෂ් කරන්නනේ. එතකොට ඒගොල්ලෝ රිසර්ච් කරලා එළියට බහලා ටීම් එකක් දාලා සාමාන්‍ය අවුරුදු 10න් 10ට වගේ ඒගොල්ලෝ රිසර්ච් කරනවා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංගණන කරනවානේ. එතකොට ඒ දත්ත ඒගොල්ලෝ විසින්මනේ ගන්න අලුතින්ම රැස් කරගත්ත දත්ත. අන්න ඒවට කියනවා ප්‍රාථමික දත්ත කියලා. ද්විතීයික දත්ත කියලා කියන්නේ ඔය අනිත් පැත්ත. එහෙනම් කිසියම් සංවිධානයක් ඒගොල්ලන්ගේ මොනවා හරි අරමුණු ඉටු කරගන්න අලුතින්ම රැස් කරගන්නේ නැහැ. අලුතින්ම රැස් කරගන්න එහෙනම් වෙන කවුරු හරි පාර්ශ්වයකින් රැස් කරලා තියෙන දත්ත රිෆර් කරනවා. වෙන කවුරු හරි විසින් පාවිච්චි කරලා තියෙන මේ රැස් කරලා තියෙන දත්ත මූලාශ්‍ර ඇසුරින් ඒගොල්ලෝ දත්ත රැස් කර ගැනීමක් තමයි කරන්නේ. ද්විතීයික දත්ත යටතේ කතා කරන්න තියෙන්නේ. ද්විතීයික දත්ත. හරිනේ. හරි. එතකොට අපි තවත් දැනගන්න ඕන දෙයක් තියෙනවා ශ්‍රී ලංකාව ගැන ගත්තොත් ශ්‍රී ලංකාවේ දත්ත ප්‍රකාශයට පත් කරනු ලබන ආයතන. ශ්‍රී ලංකාවේ දත්ත ප්‍රකාශයට පත් කරනු ලබන ආයතන කිහිපයක්ම තියෙනවා නේ. මොනවාද ඒ ආයතන? ශ්‍රී ලංකාවේ දත්ත ප්‍රකාශයට පත් කරනු ලබන ආයතන. ඔයාලා දැනටමත් දන්නවනේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ප්‍රධානම ආයතනය. අනික ශ්‍රී ලංකා මහ බැංකුව, වරාය අධිකාරිය. සෑහෙන ආයතන ප්‍රමාණයක් තියෙනවා ඉතින් මේකට. රේගු දෙපාර්තමේන්තුව, කොටස් වෙළඳපොළ, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, රබර් පරීක්ෂණ ආයතන, වී අලවි මණ්ඩලය. ඔය වගේ නොයේක් ආයතන ශ්‍රී ලංකා පොලිසිය දත්ත රැස් කරනවා. හරිද? ඒ වගේ දත්ත රැස් කරන ආයතන වෙනවා. දත්ත රැස් කරනවා සහ ප්‍රකාශයට පත් කරනවා ඒගොල්ලෝ. රැස් කරපුවා ප්‍රකාශයට පත් කරන ආයතන වෙනවා. හරි. එතකොට දැන් අපි සංකේනයේදී භාවිත වන යෙදුම් කිහිපයක් තියෙනවා. අපි ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ. ඒ යෙදුම් ගැනත් අවධානය යොමු කරන්න. යෙදුම් කියන්නේ අත්‍තරම කියන වචන කිහිපයක් තමයි තියෙන අපිට සංකේනයේදී භාවිත වෙන. අපි ඒ ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරමු. මොනවාද මේ විශේෂිත වචන කියමු? විශේෂිත කියන්නේ අහලා තියෙන වචන වෙන්න පුළුවන්. සමහරවිට සංකේන යටතේ වෙනත් අර්ථකථන ලැබෙන්න පුළුවන් ඒ වචන වලට. හරි. මේ වචනයක් තියෙනවා ලාක්ෂණිකය කියලා. ලාක්ෂණිකය. මොකද්ද මේ ලාක්ෂණිකය කියලා කියන්නේ? අතරම ලාක්ෂණිකය කියලා කියන්නේ මෙහෙමයි. කිසියම් වස්තුවක් සජීවී වෙන්නත් පුළුවන්, අජීවී වෙන්නත් පුළුවන් කිසියම් වස්තුවක්. සජීවී හෝ අජීවී කිසියම් වස්තුවක් තුළ තියෙන විවිධ වූ ගුණාංග අතරින් එක ගුණාංග තියෙනවානේ. හරිද? විවිධ වූ ගුණාංග අතරින් සලකනු ලබන ගුණාංකයක්. හරිද? විවිධ ගුණාංග අතරින් සලකනු ලබන ගුණාංගයකට කියනවා එහි ලාක්ෂණිකයක් කියලා. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. සිසුන් කණ්ඩායමක් ඉන්නවා. ශිෂ්‍ය කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ගේ උස තමයි අපි සලකන්නේ. හරිද? උස සලකනවා. එතකොට සලකනු ලබන ගුණාංකය මොකද්ද? උස. එහෙනම් ලාක්ෂණිකය මොකද්ද? සිසුවෙකුගේ උස. හරිද? කිසියම් නිෂ්පාදන ආයතනයක් තියෙනවා. ඒක කිසියම් බඩු වර්ගයක් නිෂ්පාදනය කරනවා. හරිද? එතකොට අපි සලකන්නේ මොකද්ද? ඒ භාණ්ඩයක බර සලකනවා. පාන් හිතන්නකො බේකරියක පාන් ගෙඩියක බර සලකනවා. එතකොට පාන් ගෙඩියක බර එක මගයක් වෙන්න ඕනේ. නමුත් හරි කිසියම් ආයතනයක් කියලා හිතමු. කිසියම් ආයතනයක භාණ්ඩ නිෂ්පාදනයක් කරනවා. එතකොට ඒ ආයතනයේ නිෂ්පාදනය කරන භාණ්ඩවල බර තමයි අපි සලකන්නේ. එතකොට එහෙනම් විවිධ ගුණාංග අතරින් බර කියන්නේ මොකද්ද? ලාක්ෂණිකයක්. එහෙනම් ලාක්ෂණිකය මොකද්ද එහෙනම්? ඒ ආයතන නිෂ්පාදනය කරන එක භාණ්ඩයක බර. ඔන්න ඕක තමයි භාණ්ඩයක බර. නිෂ්පාදිතයක බර. ඕක තමයි ඒකේ ලාක්ෂණිකය. හරිනේ. එතකොට විචල්්‍ය ගැන කතා කරනවා. විචල්්‍ය. variance. විචල්්‍ය කියලා කියන්නේ මොකද්ද? විචල්්‍ය කියලා කියන්නේ මූලික වශයෙන් ගත්තොත් එහෙම විචල්්‍ය කියලා කියන්නේ ලාක්ෂණිකයකට ලැබිය හැකි අගයන් ඒකාකාර වෙන්නේ නැත්තම් ඒකාකාර නොවි
ලාක්ෂණිකයකට ලැබෙන්න පුළුවන් අගයන් ඒකාකාරී නොවි එකිනෙකට වෙනස් අගයන් ලැබෙනවා නම් අන්න ඒවට කියනවා විචල්්‍ය කියලා. හරිද? උදාහරණයක් ගමුකෝ අපි. එතකොට තේරෙනවා. පන්තියක ළමුන්ගේ උස කියන එක අපි ලාක්ෂණික විදිහට ගත්තාම උස සැලකීමේදී ඒ තුල එකිනෙකට වෙනස් අගයන් ලැබෙන්නේ අපිට නේ. සමාන අගයන් ලැබෙන්නේ නැහැ නේ. මේ කාගේම උස සමාන වෙන්නේ නැහැ නේ. එකිනෙකට වෙනස් අගයන් ලැබෙනවා. හරිද? එකිනෙකට වෙනස් අගයන් ලැබෙනවා. අන්න එතකොට අන්න ඒ ලාක්ෂණිකයේ විචල්යක් බව අපිට කියන්න පුළුවන්. ඒ උස කියන ලාක්ෂණිකයේ විචල්යක් වෙනවා. හරිද? විචල්යක් බව කියන්න පුළුවන්. හරිද? අර වගේම තමයි. අර නිෂ්පාදිතයේ බර සලකන්න. ඒ නිෂ්පාදිතයේ බර එකිනෙක බර ලැබෙනවා නිෂ්පාදිතයේ බර. එතකොට ඒ ලාක්ෂණිකයේ විචල්යක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම නියත විචල්්‍ය දෙන්න බැරිද? පුළුවන්. එකම අගයන් ලැබෙනවා නම් අර බේකරි එක පාන්. හරිද? ඒ කියන්නේ හරියට හදන්න ඕනේ. හරිද? දැන් නම් බේකරි වල පාන් ඇත්තටම ලාක්ෂණික විචල්්‍යයක්. හරියට ස්ටෑන්ඩඩ් එකට හදනවා නම් ඒ ග්‍රෑම් ගාන තියෙන්න ඕනේ. එතකොට ඒක එහෙනම් විචල්්‍යයක් නෙමෙයි ලාක්ෂණිකයේ විචල්්‍යයක් නෙමෙයි ලාක්ෂණික නියත ලාක්ෂණිකයක් වෙන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේ විචල්්‍යයන් කියන ඒවාත් සලකනු ලබන විචල්්‍යයන් අපිටත් ඒවත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවාද කොටස් දෙක? ප්‍රමාණාත්මක විචල්්‍යයන් සහ ගුණාත්මක විචල්්‍යයන් කියලා ඒ විචල්්‍යනුත් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. ප්‍රමාණාත්මක විචල්්‍ය සහ ගුණාත්මක විචල්්‍ය කියලා. ප්‍රමාණාත්මක විචල්්‍ය කියලා කියන්නේ මොකද්ද? ප්‍රමාණයක් ලෙස හරි ලේසි. වචනවලම තියෙනවා ගොඩක් දුරට මේ වගේ තේරුම්. ප්‍රමාණයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් විචල්්‍ය මිට අයත් වෙනවා. ප්‍රමාණයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් විචල්්‍ය. උදාහරණයක් ගමු. විචල්්‍ය වෙන්නත් ඕනේ ප්‍රමාණයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. පවුලක සමාජිකයින් සංඛ්‍යාව. හරිද? පැයක කාලයකදී කොළඹ නගරයට ඇතුළු වන වාහන සංඛ්‍යාව. මෝටර රථයකට සපයන ඉන්ධන ප්‍රමාණය. ප්‍රමාණාත්මක විචල්්‍යනේ. හරි. ගුණාත්මක විචල්්‍ය කියන්නේ ප්‍රමාණාත්මක ලෙස ඉදිරිපත් කළ නොහැකි අර ක්වොලිටි එකක් තේරුණු ක්වොලිටි එකක් ගැන විස්තර කරන ඒවා අර කලින් කතා කළානේ ප්‍රමාණාත්මක ගුණාත්මක කියන වචන දෙකේ තේරුම් ගන්න ඒ දෙකේ ඒ තේරුම් දෙකේම තමයි ඒක විචල්්‍යයත් එක්ක ගලපලා ඉදිරිපත් කරන්න තියෙන්නේ මෙතන. හරිද? ගුණාත්මක විචල්්‍ය කියලා කියනකොට ප්‍රමාණාත්මක ලෙස ඉදිරිපත් කළ නොහැකි. ඒ කියන්නේ ගුණාත්මක පැත්තක් ගැන කතා කරන විචල්්‍ය වලට කියනවා ගුණාත්මක විචල්්‍ය කියලා. එහෙම නැත්නම් වටිනාකම් මේකට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබෙන විචල්්‍යයන් වලට කියනවා ගුණාත්මක විචල්්‍ය කියලා. උදාහරණයක් විදිහට ජාතිය. පුද්ගලයන්ගේ ජාතිය. පුද්ගලින් කණ්ඩායමක් කියන ඒගොල්ලන්ගේ ජාතිය ගැන. ඒගොල්ලන්ගේ ආගම. ඒගොල්ලෝ කතා කරන භාෂාව ගැන. හරිද? අන්න ඒවා කියනවා ප්‍රමාණාත්මක විචල්්‍ය කියලා. හරි. එතකොට ඊට පස්සේ කතා කරන්න ඕනේ අපි සංගහණය. හරි. එතකොට අපිට දැන් කතා කරන්න තියෙන්නේ සංගහණය ගැන. සංගහණය, සංගණනය, නියන්දිය අවකාශය ඔය වගේ වචන ටිකක් තියෙනවා අපිට දැනගන්න, අවබෝධ කරගන්න. අපි මෙහෙම කරමු. දැන් වීඩියෝ එක පැය භාගයක් විතර දික් වුණා. මම මේක මෙතනින් නවත්තලා ඊගාව එපිසෝඩ් එකක් අරගෙන මම මේ ටික විස්තර ඇතුව අපි කතා කරමු. මොකද ඇත්තටම මම මේ වීඩියෝ ටික අප්ලෝඩ් කරද්දි මේ ෆෝන් එකෙන් කරන්නේ මේ කැපැසිටි එක ලොකු වුණාම ඒක අප්ලෝඩ් කරගන්න පොඩි ප්‍රශ්න වගේක් මතුවෙනවා. ඒක නිසා මම තව එපිසෝඩ් එකක් අරගෙන අපි ඊගාව ටික කතා කරලා මේ පළවෙනි කොටස හැඳින්වීම කොටස ඉවර කරලා ඊට පස්සේ ඉතිරි ටිකට අපි යන්. තව එපිසෝඩ් එකක් අපි අරගෙන විස්තර ඇතිව තව කීපයක් තියෙනවා දැනගත යුතු වචන කීපයක් කතා කරන්න ඕන කීපයක් තියෙනවා. අපි ඒ ටික කතා කරමු. තව එපිසෝඩ් එකක් අපි ඉස්සරහට අරගෙන. හරි. එහෙනම් කට්ටියටම සුබ දවසක්.